නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ දහම් කැඩපත සදහම් සාකච්ඡාව අද දවසෙත් ඔබට සමීප කරමින් අපි තාම දයාවෙන් ඔබ මුණ ගැහෙනවා. ඉතින් අද දවසෙත් මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයට සවන් යොමු කරගන්න අපට අවස්ථාව දෙනවා. අපට අනුකම්පාවෙන්ම ගරුතර මහා සංඝරත්නයේ උතුම් සාකච්ඡාව පිණිස වැඩමවා වදාළ වැඩම කොට වදාළ අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ අපි හැමදෙනාම දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඒ සමගම අපි අද සදැහැති දායකත්වයේ සිහිපත් කරගන්නම්. මීට වසර 37කට පමණ පෙර එනම් ජනවාරි මාස 23 වන දිනක අද වැනි දිනක මිය පරලෝ යන්නට යෙදුන සෝමපාල ගුණරත්න ආදරණීය පියාණන්ට පුණ්‍යානුමෝදනා කිරීම පිණිස ඕස්ට්‍රේලියාවේ ටොවුම්බාහි පදිංචි පින්වත් ප්‍රභාත් මහේන්ද්‍ර ගුණරත්න මහත්මයා සහ ගයනි රණවීර මහත්මිය ඇතුළු දරු තිදෙනා ඇතුළු ඒ පවුලේ පින්වන්ත හැමදෙනා සදැහැති දායකත්වයේ දරනවා. ඉතින් මේ පින්වන්ත හැමදෙනාමත් කැටුව පිනැති ඔබ හැමදෙනාමත් කැටුව මහා සංඝරත්නයේ පාමුල උතුම් දහම් සාකච්ඡා පිණිස කාලය උදා වුණ අපි ස්වාමින්ද්‍රයන් වහන්සේ නැවත වන්දනා කොටගෙන ආරාධනා කරගනිමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් අද දවසෙත් අනුශාසනාවන් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තිරුවන් සරණයි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මය, එහෙමයි ස්වාමීනි. අපි කතා කරමින් හිටියේ නීවරණ ධර්ම ගැන. එහෙයි. බුදුරජාණන් වහන්සේ මේ නිරන්තරයෙන්ම අකුසල් රාශී කියලා අකුසල් රැස සමූහය කියලා යමකට කියනවනම් කියන්නේ මේ නීවරණ ධර්ම වලට. එහෙමයි. එතකොට අපි කතා කරමින් හිටියේ කාමච්ඡන්ද නීවරණය බොහෝ අපි කතා කළා. ඒ වගේම ව්‍යාපාද නීවරණය ගැන බොහෝ අපි කතා කළා. එහෙමයි ස්වාමීනි. එතකොට දැන් අපි කතා කරන්නේ තීන මිද්දේ නෙමෙයි නීවරණය. තීන මිද්ද නීවරණය ගැන අපි තේරුම් ගන්න බොහෝ සූත්‍ර කරුණු එහෙමයි අපි ස්වාමීනි. කතා කළා. එහෙයි. එතකොට මේ සූත්‍ර කරුණු වලදී ඉස්මතු වුණා මේ කායික වශයෙන් තියෙන අලසකම නීවරණයකට අයිති. එහෙමයි. මානසික වශයෙන් තියෙන අලසකමත් ඔතෑනිකම ඒක ඇඟමැලි කැඩීම. එහෙමයි ස්වාමීනි. ඒ ඈනුම් ඇරීම. එහෙයි. මේ ඔක්කොම නීවරණයක ස්වභාවයක් ඒක. එහෙමයි. ඒත් බලන්න මේවා නීවරණයක් කියලා දකින්න තථාගත සම්මා සම්බුදු කෙනෙක්මයි. එහෙමයි. ඒක බුදුම ආශ්චර්ය දෙයක් ඒක. ස්වාමීනි මම අවසරයක් ලැබේවා දැන් ස්වාමීනි. නීවරණ මේ බඳුයයි කියලා පෙන්වා දෙනවා. නීවරණ ඇතිවන්නේ මේ පරිද්දෙන්යයි පෙන්වා දෙනවා. ස්වාමීනි මෙතරම් උදාර සාත්‍ෘත්වයක් එහෙමයි එහෙසයි. මේ ලෝකෙ ඉතින් ආයි දුර්ලභයි. එහෙසයි. මෙවන් වූ ශාස්ත්‍රූත්වයක් ඉතින් අපිට හදවතින්ම මේ ඒ සරණ බැහැර නොවන විදිහට මේ ජීවිතේ කොහොම හරි හිත හදා ගන්නවා. එහෙමයි. ඒ සරණෙන් බැහැර නොවන විදිහට. එහෙමයි ස්වාමීනි. මේ බැහැර නොවන සරණට ප්‍රධාන පිටුවහල සලසන්නේ මේක පළවෙනි එක තමයි ධර්ම ශ්‍රවණය කරමින් මුලින්ම මේ දෘෂ්ටි මතවාද අයින් කළා මේ ධර්මයේ හිත හොඳට පිහිටව ගන්න ඍජු වෙන්න ඕන. ස්වාමීනි. දෙවෙනි කාරණේ තමයි එතකොට මේ තීන මිද්දය කියන අද නීවරණය ගැන දැන් අපි කතා කරන්නේ නීවරණේ තමන්ගේ ජීවිතෙන් හඳුනගනිමින් ශාස්ත්‍රුන් හදට පහදින්න ඕනේ. එහෙමයි ස්වාමීනි. අනේ භාග්‍යතුන් වහන්සේ මේක අවබෝධ කළානේ මේ අකුසලයක් කියලා. එහෙමයි. අකුසලයක් කියලා අවබෝධ කිරීම තමයි වඩා ශ්‍රේෂ්ඨ කාරණේ. එහෙයි ස්වාමීනි. අකුසලයක් කියලා අවබෝධ කිරීම. නිදිමතක් කෙනකොට අලසකමක් කෙනකොට ඇඟිමල කැඩෙනකොට මේක අකුසලයක් මේකෙන් ප්‍රඥාව දුර්වල කරනවා කියලා අනේ භාග්‍යතුන් වහන්සේ මේක අවබෝධ කළා නේ කියලා අපිට අදහසක් ඇති කරන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. ඒතර නිරන්තරයෙන් අපිට බුදුරජාණන් වහන්සේ සිහි වෙන්න දෙයක් තියෙනවා අපේ ජීවිතේට මේව අරමුණු කරනකොට. ඒ භාග්‍යතුන් වහන්සේනේ කාමච්ඡන්දය ඇවිල්ලා පීඩා විඳිනකොට
භාග්‍යතුන් වහන්සේ දැක්කනේ කාමච්ඡන්දේ අකුසලයක් කියලා. එහෙමයි ස්වාමීනි. ව්‍යාපාදයේ ඇවිල්ලා හිත ගිනි ගන්නකොට අනේ ශාස්ත්‍රුන් වහන්සේ දැක්කනේ මේ ව්‍යාපාද නීවරණයක් කෙලෙස් උපදවන දෙයක් අකුසලයක් මේ. එහෙමයි. තීන මිද්දෙන් බැට ගන්නකොට අපිට සිතුවිල්ලක් ඇති කරන්න පුළුවන්. අනේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ දැක්කනේ තීන මිද්ද අකුසලයක් කියලා. ඒකනේ දැන් මේ වෙලාව හිතේ තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. අනේ රහතන් වහන්සේලා බිහිුනේ මේ අකුසලී දුරු කළා නේද? එහෙයි. මේ අනුත්තර පිංකිත කියලා කියන අනේ මේ වගේ උත්තමයන්ට නේද? එහෙමයි. තිරුවන් ගැනම තමන්ගේ ජීවිතේට ප්‍රත්‍යවේක්ෂා කර කර හිත හිතා ඉන්න බලන්න ප්‍රඥාවන්ත කෙනාට. එහෙමයි ස්වාමීනි. ප්‍රඥාවන්ත කෙනෙකුට එහෙම මේ එයාගේ මේ තිරුවන් ප්‍රසාදි වැඩි කරගන්න මේ ක්‍රමයට. එහෙමයි. ප්‍රඥාවන්ත කෙනා. එහෙයි. තමන්ගේ ජීවිතෙන් දකින්න ශාස්ත්‍රුන් වහන්සේ වෙනවා. එහෙමයි. තමන්ගේ ජීවිතය තුලින් දකින්න මේ රහතන් වහන්සේලා සිහි වෙනවා. එහෙමයි. තමන්ගේ ජීවිතෙන් දකින්න ධර්මයේ ස්වාක්කාත බව සිහි වෙනවා. තිරුවන්ටම හිත පහදේ. තිරුවන්ටම හිත පහදේ. මේක හුදු ශ්‍රද්ධාවෙන් විතරක් දැස ගන්න ධර්මයක් නෙමෙයි මේක. එහෙමයි ස්වාමීනි. තමන්ගේ ජීවිතය තුළින් අත්දැක ප්‍රඥාව විවර කර කර අවදි කර කර තිරුවන්ට පහදින ධර්මයක් මේ තියෙන්නේ. එහෙමයි. තිරුවන්ගේ හිත අලවා ගන්න ධර්මයක් තියෙන ප්‍රඥාවෙන් දැක. එහෙමයි. නිකන් ආවට ගියාට හුදු ශ්‍රද්ධාවෙන් සාදුකාර දීලා එහෙම කරන එකක් විතරක් නෙමෙයි මේ. එහෙමයි. ප්‍රඥාවෙන් දැක සාදුකාර දෙන ධර්මයක් මේ. එහෙයි. ප්‍රඥාවෙන් දැක කෙලෙස් දුරු කරන ධර්මයක් මේ. ඒතර හිම කලාතුරකින් මේ දුර්ලභ මේ දේශනා කරන මේ ධර්මයක් මේ දෙව් මිනිස් ලෝකයාට විවර කරන්න මේ ධර්ම දාණය දෙන පිරිසට වාග්ය උදා වුණා කියලා සතුටු වෙන්න ඕන නිතර. එහෙමයි ස්වාමීනි. ඒ දුර්ලභ වාග්ය මේ දෙන්න තමන්ට අවස්ථාවක් ලැබුණා කියලා. නේද? ඒ කලාතුරකින් පහළන දෙවියන්ටත් මිනිසුන්ටත් ශ්‍රේෂ්ඨ වූ ශාස්ත්‍රු සම්බුදු කෙනෙක්ගේ බණ පදයක් සුභාෂිතයක් දෙව් මිනිස් ලෝකයට දෙනවා කියන එක. එහෙමයි ස්වාමීනි. කොච්චර දුර්ලභද? එහෙයි. ඉතින් ඒ නිසා ඒ කියන්නේ නිරන්තරයෙන් හිත හිතා මේ ධර්ම දාන දෙන සතුට වෙන්න තමන්ගේ ජීවිතේ කරගෙන අග්‍රම දෙව් මිනිස් ලෝකයට කරන අනුග්‍රහයයි. එහෙමයි. අනුග්‍රහයන් දෙකක් තියෙනවා කියන ආමිෂයෙන් අනුග්‍රහ කරන්න පුළුවන් කියන ධර්මයෙන් අනුග්‍රහ කරන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. එතකොට ආමිෂයෙන් කරන අනුග්‍රහය මේට වඩා ධර්මයෙන් කරන අනුග්‍රහය මහත්ඵලයි මහානිසංසයි. ශ්‍රේෂ්ඨ අනුග්‍රහය. උදාර අනුග්‍රහය. ශ්‍රේෂ්ඨ අනුග්‍රහයක් කර කර වාසය කළොත් තමන්ට සංසාරේ ශ්‍රේෂ්ඨ දේට අනුග්‍රහ සැලසෙනවා. ශ්‍රේෂ්ඨ ගමනක් යනකොට ශ්‍රේෂ්ඨ පියවරක් තියෙනකොට අනුග්‍රහ සලසන පුණ්‍ය කර්මයක් මේ. එහෙමයි. ධර්ම දානය කියලා කියන්නේ. ශ්‍රේෂ්ඨ පියවරක් තියෙනකොට ඒ පියවරට අනුග්‍රහ කරන්නේ මේ ධර්ම දානය. ශ්‍රේෂ්ඨත්වයට උපකාර කරන දේ. එහෙමයි ස්වාමීනි. ඉතින් අදත් හරිය ලස්සන සුන්දර මේ තීන මිද්දේට බුදුරජාණන් වහන්සේ නිමි නිදිමතට අලසකමට එහෙමයි. ගැන බොහෝම සංවේගයකටපත් වෙන්න තීරුම් ගන්න ප්‍රඥාව අවදි කරගන්න නිදිමත නැමති නීවරණය ගසලා දාන්නට දේශනා කරපු තිද ගන්නපු ලස්සන දහම් කරුණ. එහෙමයි. කුසල සූත්‍රය. එහෙයි ස්වාමීනි. මේක අංගුත්තර නිකායේ 4 වෙනි පොත් වහන්සේගේ තියෙන්නේ. ඒ දවස්වල අපගේ සියල්ල දන්නා සියල්ල දකින භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ අනීපිරිසිතුමාගේ ආරාමයේ තමයි වැඩ වාසය කළේ. එතකොට බුදුරජාණන් වහන්සේ සවස් යාමේ භාවනාවෙන් නැගිටලා උපස්ථාන ශාලාවට වැඩියා. වැඩම කොට පනවන ලද ආසනයෙන් වැඩ සිටියා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ සවස් යාමේ භාවනාවෙන් නැගිට උපස්ථාන ශාලාවට වැඩියා. එහෙමයි ශාස්ත්‍රීය වහන්සේත් ඉන්නවනේ දැන් ඔන්න ධර්මසේනාධිපති වහන්සේත් වැඩියා. ඊට පස්සේ වැඩම කොට භාග්‍යතුන් වහන්සේ සකසා වන්දනා කළ එකත් පසකින් වැඩ හිටියා. මහා මොග්ගල්ලාණන් වහන්සේත් සවස් යාමේ භාවනාවෙන් ඉඳලා උපස්ථාන ශාලාවට වැඩියා. හරි ආශ්චර්යයි. එහෙමයි ස්වාමීනි. එතකොට බුදුරජාණන් වහන්සේට වන්දනා කළ එකත් පසකින් වාඩි වුණා. ඒ විතරක් නෙමෙයි මහා කස්සපයන් වහන්සේත් හරි අසරී භාවනාවෙන් ඉඳලා මේ ඉන්න අවස්වරී භාවනා ශාලාවට වැඩියා. එහෙමයි. භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා අනිත් පැත්තෙන් වැඩ හිටියා. ඊළඟට ඒ විතරක් නෙමෙයි මහා කච්චාන මහරහතන් වහන්සේ මේ භාවනාවෙන් ඉඳලා උපස්ථාන ශාලාවට වැඩියා. ශාස්ත්‍රුන් වහන්සේට වන්දනා කළා පැත්තකින් වැඩ හිටියා. මහා දැන් මේ 80 මහා ශ්‍රාවකයන්ගේ මහෝත්තමයෝ දැන් මේ ඉන්නේ. එහෙමයි ස්වාමීනි. ඊළඟට මහා කොට්ටිත මහරහතන් වහන්සේ භාවනාවෙන් ඉඳලා
අනේ භාග්‍යතුන් වහන්සේ ගාවට ආවා, වන්දනා කළා, පැත්තකින් වැඩ සිටියා. ඒ විතරක් නෙමෙයි, මහා චුන්ද මහරහතන් වහන්සේ, මහා කප්පින මහරහතන් වහන්සේ, මහා අනුරුද්ධ මහරහතන් වහන්සේ, රේවත මහරහතන් වහන්සේ, ඒ විතරක් නෙමෙයි, අපගේ ආනන්දයන් වහන්සේ සමස්සා මේ භාවනාවෙන් ඉඳලා නැගිටලා මේන් උපස්ථාන ශාලාවට වැඩියා. එහෙමයි. වැඩමකොට බුදුරජාණන් වහන්සේ සකසා වන්දනා කළ මේකත් පසක වැඩ සිටියා. ඒතකොට බුදුරජාණන් වහන්සේ රාත්‍රී බොහෝ වේලාවක් යනතුරු වාඩි වීමෙන් කල් ගෙවා, කියන්නේ සමහර භාවනාවක තමයි ඉඳලා තියෙන සමහර විට. එහෙමයි. හුනස්ෙන් නැගිට විහාරයට පිවිසිය බොහෝ වේලාවක්. දැන් අර මහා තිර රහතන් වහන්සේලා සියලු දෙනාම වාඩි වෙලාම කල් ගත කළා බොහෝ රාත්‍රී වෙනකන් ශාස්ත්‍රුන් වහන්සේත් එක්ක. එහෙමයි. දැන් පිටිපස්සෙන් ඉන්න නාවක භික්ෂුන් වහන්සේලා ඔක්කොම සුන්දරයි නේද? එහෙමයි. මෙහෙම තමයි සංඝරුවන ඉන්න ඕන. එහෙමයි. ඒතර බලන්න හරි අසිරිමත් බවක්. ඉතින් මට මේ කරුණ කියවද්දි පුදුම මැවිලා පේනවා මට. එහෙමයි ස්වාමීනි. දැන් මේ ශාස්ත්‍රුන් වහන්සේ මහා ශ්‍රාවක සංඝරුවන සියලු දෙනා අලුත් භික්ෂුන් වහන්සේලා පිටිපස්සෙන් රැය බොහෝ වෙනකන් මේ උපස්ථාන ශාලාවේ කට්ටියම වාඩි වෙලා ඉන්නවා. දැන් මෙතන දහම් කතා පැවැත්වුවා කියලා නෑ. නිශ්ශබ්දව වැඩ ඉන්නවා. එහෙමයි ස්වාමීනි. පුදුම අසිරිමත් නේද? එතකොට ආයුෂ්මත් තෙරුන් වහන්සේලාද භාග්‍යතුන් වහන්සේ වැඩි නොබෝ කලකින් හුනස්ෙන් නැගිට තම තමන්ගේ විහෙරට වුන් වැඩියා. එහි පැවිදිව වැඩි කලක් නැති යම් මේ නවක භික්ෂුව වෙද්ද මේ ධර්ම විනයට අලුතින් පැමිණියා වෙද්ද ඔහුත් මොකද වුනේ? හිරු නැගින තෙක් ගොරවමින් ඕන් සැතපී හිටියා. එහෙමයි. අලුත් කට්ටිය. ඇයි තේර භික්ෂුන් වහන්සේලා කුටි වලට වැඩියා. අද කුටි සමහරට පහසුකම් ගොඩක් තියෙන්නේ නැතු වෙයි සමහර විට භාවනා කර කර එහෙම අනිත් පැත්තට පෙරලෙන සමහර විට. එහෙමයි ස්වාමීනි. නවක භික්ෂුන් වහන්සේලා. බුදුරජාණන් වහන්සේ මිනිස් දැක්ම ඉක්මවා ගිය පිරිසිදු දිවසින් හිරු උදා වෙන තෙක් ගොරවමින් සැතපී සිටින භික්ෂුන් වහන්සේලා මේ දැක්කා. එහෙමයි. දැකලා උපස්ථාන ශාලාවට මේ වැඩම කළා. වැඩම කොට පනවල දාසනේ වුණ වැඩ සිටියා. වැඩවුණු බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අමතනවා. මහණෙනි කෝ සාරිපුත්තයෝ, මහණෙනි කෝ මොග්ගල්ලාණයෝ, මහණෙනි කෝ කස්සපයෝ, මහණෙනි කච්චාණයන් කොහිද ගියේ? එහෙමයි. මහණෙනි මහා කොට්ටිතයෝ කොහිද ගියේ? මහණෙනි මහා චුන්දයන් කොහිද ගියේ? මහණෙනි මහා කප්පිනයන් කොහිද? මහණෙනි අනුරුද්ධයෝ කොහිද? මහණෙනි රේවිතයෝ කොහිද? මහණෙනි ආනන්දයෝ කොහිද? මේ ස්ථවිර ශ්‍රාවක කොහිද ගියේ කියලා ඇහුවා. එහෙමයි. කොච්චර සුන්දරද නේ? එහෙ ස්වාමීනි. ස්වාමිනී බුදුරජාණන් වහන්සේ වැඩම කොට නොබෝ වේලාවකින් ඒ ආයුෂ්මත් තෙරුන් වහන්සේලා හුනස්ෙන් නැගිට තම තමන්ගේ විහෙරට වැඩියා කියලා කිව්වා. මහණනි ස්ථවිර භික්ෂූ වැඩම කළාහයයි කියා නවකූ ඔබ කුමක් නිසා හිරු නැගින තෙක් ගොරවමින් නිදා ගන්නවද කියලා ඇහුවා. කොහොමද මේ ස්ථවිර භික්ෂූන් නැහැ කියලා ඇයි කියලා ඔබ හිරු උදා වෙනකම් මේ ගොරවමින් බුදියන්නේ? මහණනි කුමක්ද හිතන්නේ? ඔටුනු පලන් ශස්ත්‍රීය රජෙක් කැමති තාක් යහන් සුවයෙහි ස්පර්ශ සුවයෙහි නිදි සුවයෙහි යලි යලි යෙදමින් වාසය කරන්නේ, දිවි ඇතිතෙක් රාජ්‍ය කරන්නේ ජනපද වාසීන්ට ප්‍රියමනාප වූයේය කියා ඔබ විසින් දැක තිබේද, අසා තිබේද කියලා ඇහුවා. එහෙමයි ස්වාමීනි. නැපු කාරණේ. ඒ කියන්නේ මේ එළි වෙනකන් කැමති තාක බුදිය ගන්න රජෙක් ඉන්නව නම්, දිවි ඇතිතෙක් වාසය කරද්දී ඒ රාජ්‍ය කරනව නම් ජනපද වාසීන්ට මෙතුමා ප්‍රිය වෙනවා කියන එක සිද්ධ වෙන දෙයක්ද කියලා ඇහුවා. අසා තිබෙනවද කියලා ඇහුවා. එහෙමයි. ස්වාමීනි නොවේමයි කිව්වා. එළි වෙනකන් බුදියන රජෙකුට ඒතර ඒ කාලේ හිටපු බුද්ධිමත් ප්‍රජාවන්නේ හිටියේ. එහෙ ස්වාමීනි. අද නම් ඉතින් අර මේ හිඟන්නගේ මේ ඔළුව කහ ගන්නවා වගේ කෙනෙක් එහෙම එකක් නෙ තියෙන්නේ. තේරෙනව නේද? එහෙමයි. අද ඔක්කොම ප්‍රජාවති එකම මල්ලේනේ. එහෙමයි. ඒකට ලොකු ගැටලුවක් නැහැ. ගෙදර ගෘහ මූලිකයක් දවල්ලා නම් බුදියන් හැරෙන්නේ. ළමයි ටිකක් දවල්ලා නම් හැරෙන්නේ. ඔක මහ ලොකු ප්‍රශ්නයක් නෙවෙයි ගෙදර කට්ටියට. ඒකට ඒක අප්‍රියමනාප වෙන්නේ. එහෙමයි. තේරුණා නේද? ඒක මහ ලොකු ගැටලුවක් නැහැ.
එතකොට මොකද වෙන්නේ? නමුත් අර ඒ කාලේ බුද්ධිමත් පරිසරයනේ. හොඳ වෙහෙස මහන්සි වෙලා ගෘහ ජීවිතය අය පවා වෙහෙස මහන්සි වෙලා කටයුතු කරන පරිසරය. ඉතින් මේ නූතන තාක්ෂණයෙන් මේ රෑ මධ්‍යම යාමේ වෙනකන් ඉඳලා බුදියගෙන දවල් වෙනකන් ඉන්න හැරෙන පරිසරයක් නෙවෙයි තිබුණේ. අද එහෙමනේ තියෙන්නේ අද. අද එළිවෙනකන් නිදි බලාගෙන ඉන්න මේ කාලේ මරන්න ක්‍රමයක් තියෙනවනේ අද. ටෙලිවිෂන් තාක්ෂණේ. ඒකනේ මේ ප්‍රශ්න ඔක්කොටම හේතුව. එහෙයි ස්වාමීනි. එළි වෙනකන් රෑ වෙනකන් ෆිල්ම් බලනවා, කතා බලනවා, ටෙලි නාට්‍ය බලනවා. ඊට පස්සේ දවල්ලා හොඳට බුදියලා දවල්ලා හැරෙනවා. එහෙමයි. ඉතින් කොහෙද මේ එහෙම જાතියකට ඉතින් අර එහෙම පිරිසකට එහෙම රටකට නායකයෙක්ගේ හරමක ස්වභාවයක් එච්චර තේරෙන්නේ නැහැ ඉතින්. එහෙයි. ආන්ගේ වගේ මේ කියන්නේ එහෙම යුගයක් ගැන නෙමෙයි මේ කාලේ. එහෙමයි ස්වාමීනි. මේ කාලේ එකක් කතා කරන්නේ මේ ස්වාමීනි ප්‍රියමනාප නැහැ කියන. කියන නිନ୍ଦ බහුල චරිත ඉන්නකොට නිନ୍ଦ පාලනය කරගෙන වීරියකින් වාසය කරන සමාජයකට අර කෙනාගේ ප්‍රියමනාප බවක් උපදින්නේ නැහැ. දැකීමෙන් ඒක හඳුනා ගන්න පුළුවන් ඒක. එහෙමයි. ප්‍රියමනාප බව ඇති වෙන්නේ. මැනවි මහණේ ඔටුනු පලන් ශාස්ත්‍රීය රජේ කැමැත්තාක් යහන් සුවේහි ස්පර්ශ සුවේහි නිදි සුවේහි යලි යලි එදමින් වාසය කරන්නේ. දිවි ඇතිතෙක් රාජ්‍ය කරන්නේ ජනපද වාසීන්ට ප්‍රියමනාප වූයේ කියා මා විසින් නොදකින් ලද්දේ නොසන ලද්දේ කිව්වා. එහෙමයි. ඔන්න පළවෙනි කාරණේ. දැන් ඒතර මේ අහන් ඉන්න කට්ටියට එතකොට දැන් අදහස මොකක්ද යන්නේ එතකොට? එහෙනම් අපි මේ නින්දේ ඇලී ගලී වසනකොට එහෙනම් මේ දෙව් මිනිස් ලෝකයට අපි ප්‍රියමනාප නැහැ කියලා අදහස් දෙන්න කිව්වා. එහෙමයි ස්වාමීනි. මිනිස්යන්ට එසේනම් සමාජ සිත් වඩලා ගියපු දිවුරුන්ට කෙසේද? එහෙයි. මිනිස්යන්ට ප්‍රියමනාප වෙන්නේ නැත්නම් මේ නිදි චරිතේ එතකොට සිත් වඩලා ගියපු දිවුරු පැත්තවත් බලන්නේ නැති වෙති. එහෙමයි. පිට පහදින කාරණාවක් නැහැ නේ. මහන්නි කුමක්ද හිතන්නේ? කිම රටවැසියෙක් වේවා දවල් වෙලා බුදිනවන. දවල් වෙනකන් නිදි සැපේ යෙදෙනවන. සේසුකේ යෙදෙනවන. පස්සසුකේ යෙදෙනවන. ඍෂිතා බුදිනවනම් එතකොට ඒ රටේ අනිත් අයට එයා ගැන ප්‍රියමනාප බවක් උපදිනවද කියලා හෙව්වා. ආරංචිත කියලා හෙව්වෙන් ප්‍රියමනාප බවක් තියෙනවා කියලා. කම්මැලි මිනිහට වීරියවන්ත කෙනා කම්මැලි මාසෙට කැමති නැහැ නේ. එහෙමයි. ප්‍රියමනාප බවක් ඇති වෙන්නේ. ඒක තමයි සාමාන්‍ය ස්වභාවයක. ප්‍රියමනාප බවක් උපදින්නේ. කම්මැලියට කම්මැලිය ප්‍රියමනාප ඒක වෙනම කතාවක්. කම්මැලියට වීරියවන්තයට කම්මැලිය ප්‍රියමනාප නැහැ කියනවා. ඊට පස්සේ පින්වත් මහන් සාදු සාදු මාත් දැකලා නැහැ කියනවා. යම් රටවැසියෙක් වේවා දවල් වෙනකම් බුදිනවා නම් අනිත් රටවැසියන්ට ගෙදර දොරියට පවා ප්‍රියමනාප නැහැ කියනවා. ඒක නොවන දෙයක් කියනවා. එහෙමයි. ප්‍රියමනාප නැහැ කියනවා. ඊළඟට කියනවා පියා සතු දායාද ලැබිච්ච කෙනෙක් වුන් ඉන්නවා කියනවා. පියාගේ දායාද උරුමකාරයෙක්. එයා දවල් වෙනකම් බුදිනවා කියනවා. එතකොට ඒ වටපිටාවේ එයා ඇසුරු කරන අනිත් ප්‍රජාවට මොකද වෙන්නේ? එයා ප්‍රියමනාපද කියලා අහනවා. ප්‍රියමනාප නැහැ කියනවා. මාත් දැකලා නැහැ කියන පින්වත් මහන්නේ. එහෙමයි. එහෙම දවල් වෙනකම් බුදින නිදිසැපේ ඇල්ලින කෙනෙකුට ප්‍රියමනාප වෙන්නේ නැහැ කියනවා. සේනාපතියෙක් ඉන්නවා කියනවා. සේනාවට අධිපතිකම් කරන කෙනෙක් රජවාසලක. ඒකින දවල් වෙනකම් බුදිනවා කියනවා. ඒතකොට අර සේනාවට මෙයා ප්‍රියමනාප වේද කියලා අහනවා. දැකලා තියෙනවා කියලා එහෙමයි කියනවා. දැන් අපි ආමිකී වේවා ආයතනික වේවා ගෙදරක වේවා එතකොට ප්‍රධාන කට්ටිය ඉන්නෝනේ. ප්‍රධාන කට්ටිය දවල්ලා බුදිනකම් වීරියවන්ත කෙනාට අර අප්පිරියයි. ඒක තමයි ස්වභාවය. එහෙමයි ස්වාමීනි. ගමේ නායකයෙක් ඉන්නවා කියන තමයි ඒ කාලේ හැටියට නම් දැන් ගම්මුලා දෑනිය කියලා කියන්නේ. එහෙමයි. අද දැන් ග්‍රාම සේවක කියලා කියන්නේ. ග්‍රාම සේවක කෙනෙක් ඉන්නවා කියන දවල් වෙනකම් බුදින. දැන් දවල් වෙනකම් බුදිනවා නම් නිල නිවාසයට එන්නේ වැඩ කරන තැනට පරක්කු වෙලා යන මිනිස්සුන්ට මොකද කියන්නේ තියන්නේ නැත්. ප්‍රියමනාප නැහැනේ. මේ දවල් වෙනකම් බුදින එකත් එක්ක ඊළඟ තියෙන එක තමයි අර සීළු වැඩ කටයුතු ප්‍රමාද වෙනවා. එයාගේ ප්‍රධාන කටයුතු ටික ඔක්කොම ප්‍රමාදයි ඊට පස්සේ. විලාවට කල්ට වෙලාවට වෙන්නේ. දැන් ජනාධිපති කෙනෙක් නම් ඒ කාර්යාලයට වෙලාවට යවෙන්නේ. ඇමති කෙනෙක් නම් වෙලාවට කාර්යාලයට යවෙන්නේ. ඊට පස්සේ බොරු ගොඩක් කියන්නේ ඊට පස්සේ. මිනිසුන් කේන්ති. ඊට පස්සේ ওই විදියට ඒ ආයතන වල ප්‍රධාන බුදිනව නම් ඒතර බොරු ගොඩක් කියාගෙන ආයත යන්න වෙන්නේ තෙන්ට. ගම්මුලා දෑනියත් එහෙමයි. ග්‍රාම සේවකත් එහෙමයි.
බොරු කියාගෙන යන්නේ. ඊට පස්සේ ගෙදර ප්‍රශ්නයක් වුණා. අසවල් කෙනාට ප්‍රශ්නයක් වුණා. අම්මෝ හොස්පිටල් ඇඩ්මිට් කළා. නැද්ද බලන්න? එහෙමයි ස්වාමීනි. ප්‍රියමනාප නැහැ ඒකට. හැමතැනම සමහර අය රාජ්‍ය ආයතන වල කසිරි තියනවනේ. ඔක පරක් වෙලා එනවා කියන එකට. එහෙමයි. පරක් වෙලා එන එකේ රහස ගොඩක් තියෙන 99% කරක්. දවල් නිකන් බුදියන එක. කලට වෙලාවට වැඩ කරන්නේ නැහැ. කොහේ අලස කමින් නිදි කිර කිර කොහේ තැනක ඉඳලා ඊට පස්සේ සමහරට තියෙන්නේ. එහෙමයි. අප්‍රියමනාපයි ඒකට. කලට වෙලාවට වැඩ කරන කෙනාට අර කලට වෙලාවට වැඩ කරන්න නැති කෙනා අප්‍රියමනාප. ගමන කියන්න හිතෙන්නේ නැහැ යත් එක්ක. එතෙන්ද ගිහින් වැඩක් කරගන්න හිතෙන්නේ නැහැ. ප්‍රියමනාපනේ. පිරිසට නායකයෙක් ඉන්නවා කියන කැමැත්තාක්කල් මේ යහන් සුවේහි ස්පර්ශ සුවේහි නිදි සුවේහි යලි යලි යෙදමින් වාසය කරනවා කියන. නෑ දිව්‍යතිතෙක් පිරිසට නායක දරන්නේ කියන ප්‍රියමනාපයිද කියලා අහනවා. ඔබ දැකලා තියෙනවද කියලා අහනවා. අනේ ස්වාමීනි දැකලා නැහැ. නොවේමයි කියන. මැනවි මහන්න කියනවා. සාදු සාදු පිරිස් නායකයෙක් වේවා යම් කෙනෙක් වේවා කැමැත්තාක් යහන් සුවේහි සිටීද ස්පර්ශ සුවේහි සිටීද නිදි නැමැති සුවේහි සිටීද වාසය කරන්නේ දිව්‍යතිතෙක් පිරිසට නායකත් දරන්නේ පිරිසට ප්‍රියමනාප වූයේ කියා මා විසින් දැකලා නැහැ කියනවා. එහෙමයි ස්වාමීනි. මහන්නි කුමක්ද හිතන්නේ? ශ්‍රමණේක් වේවා බ්‍රාහ්මණේක් වේවා කැමැත්තාකල් යහන් සුවේ ඉන්නවා නම් ස්පර්ශ සුවේහි කැමැත්තාක් ඉන්නවා නම් නිදි සුවේහි කැමැත්තාක් ඉන්නවා නම් ඉන්ද්‍රියන් වසාගලගේ නැත්තම් කොයිලාවෙත් ඉන්ද්‍රියන් කිපිලා තියෙන්නේ. ඇහෙන් රූප දැක්ක කිපිලා ඉන්නේ. ඇවිස්සලා ඉන්නේ හැමතිස්සෙම. එහෙමයි. අහන ශබ්දෙත් එක්ක ඇවිස්සලා ඉන්නේ හැමතිස්සෙම. නාසයට ගඳ සුවඳ විඳිනු ඇවිස්සලා ඉන්නේ. දිවට රස විඳිනු ඇවිස්සලා ඉන්නේ. කයට පහස විඳිනු ඇවිස්සලා ඉන්නේ. මනසට අරමුණු දුර ඇවිස්සලා ඉන්නේ කොයි වෙලාවෙ. එහෙමයි ස්වාමීනි. ඒකට කියනවා ඉන්ද්‍රියන් නොසාගෙන නම් ඉන්නේ. භෝජනේ අර්ථ දන්නේ නැත්තම් ප්‍රමාණි දන්නේ නැත්තම් භෝජනේ. ඒව නිදිවැරීමේ නොයදුනේ නම් ආන්න මිට ඉස්සෙල්ලා මම විස්තර කළා නිදිවරනවා කියන කාරණේ. නිදිවරනවා කියන කාරණේදී සම්පූර්ණ උතන හොඳට පැහැදිලි කරනවා ජාගරියානුයෝගික පාලි වචන තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. එතකොට මේ ඒකෙන් හුරු කරන්නේ ප්‍රධාන ඉරියව් දෙකයි. එතකොට ඉරියව් දෙකකට මේ කය හුරු කරනවා. සක්මනයි පළඟ බැඳගෙන වාඩි වීමයි කියන ඉරියව් දෙකට. ඒතර යහන් සෝය කියන ඉරියව් නැහැ එතකොට ඒකට. එහෙමයි. ඒතර මේ යහන් සෝයට ඉන්නවා කියන එකම පිරිහින කාරණා. යහන් සෝය ඒකේ පෙරලි ඉන්න පුරුදු වෙනවා කියන එක පිරිහින කාරණාව. ඒක නීවරණයක් ඒක. යථාර්ථي වැටහෙන්නේ. අර්ථේ වැටහෙන්නේ. ඒ සුවෙන් ඉන්නකොට. එහෙමයි ස්වාමීනි. හරි බුදුමයි ඒක. එහෙ. බලන්න බුදු කෙනෙක් දකින්නකම් මේක ලෝකෙට විවර වෙන දෙයක් නෙවෙයිනේ. දැන් අපි හිතනවා මේ යහන් සුවේ කියන මහ පොඩි දෙයක් කියලා අපිට දැනෙන්නේ. විවේකයක් ගත්ත කියලා. විවේකයක් ගන්න හිතන නේද? එහෙමයි. නමුත් ඒකේ පෙරලි සැපේට අහු වුණාට පස්සේ යථා කියන්නේ දුක නම් වූ ආර්ය සත්‍ය දුකේ හට ගැනීම නැතිවීම මාර්ගයේ හොඳ නරක එහෙමයි. යහපත වැටහෙන්නේ නැහැ කියන. නුවණ නැතුව යනවා සර්. දැන් ඒක හරිය ලස්සනට විස්තර කරනවනේ මේ තීන මිද්ද විස්තර කරද්දී. එහෙමයි. ද සංඝාරෝස කියන සූත්‍රය විස්තර කරන බ්‍රාහ්මණ යම් විටකම නිදිමත අලසකමින් පෙරලී ගිය සිතින් නම් ඉන්නේ. ඒ අලස බවින් යට වූ සිතින් වාසය කරන්නේ දැන් බලයි ගොඩාක් අලස නින්දටම ඇබ්බැහි වෙච්ච යහන්සුවේ ඇබ්බැහි වෙච්ච කරාට ටික නින්ද නොගියොත් එහෙම මොකද වෙන්නේ මොකක්ද? පොඩ රාත්‍රියක් එහෙම නින්ද නොගියොත් එහෙම පුදුම අමාරුවෙන් ඉන්න වෙන යාට. එහෙමයි ස්වාමීනි. පුදුම විඩාබර බවක් දැනෙනවා යාට. පුදුම වෙහෙසක් දැනෙනවා. ඒකට හිලව් වෙන්නේ සති ගාණක් බුදියන. එක රැයක් නින්ද ගියේ නැත්තත්. එහෙමයි. එහෙම ස්වභාවයක් තියෙනවා. කියන මේ යට වූ සිතින් වාසය කරන්න උපන්නා වූ නිදිමත අලස බවින් නිදහස් වීම දන්නේ නැත්තම් දකින්නේ නැත්තම් ඒ සමේ තමාගේ යහපතත් ඒ ඌ පරිදි නොදන්නේ කියන. තමන්ගේ යහපත වැටහෙන්නේ නැහැ කියන. එහෙමයි ස්වාමීනි. තමන්ගේ යහපතට හේතු වෙන දේවල් වැටහෙන්නේ නැතු යන. තමන් අයහපතට වැටෙන්න හේතු වෙන දේවල් පවා වැටහෙන්නේ නැතු යන. එහෙමයි. ඒ තරම් භයානකයි මේක. එහෙ. ඒ සමේ අනුන්ගේ යහපතත් ඒ වූ පරිදි නොදන්නේ කියන. අනුන්ට සිදු කරන්න ඕනේ යහපතවත් තේරෙන්නේ නැහැ. දෙපසේ මේ යහපත අයහපත තේරෙන්නේ නැති කෙනෙක් බවට පත් වෙනවා කියන. එහෙමයි ස්වාමීනි. කොහේ දිනුනවද? යහපත කියා ගන්න තීරණ අයහපත පිණිසම හේතු වෙන. එහෙමයි.
කියන්නේ ඇත්තටම අපි ගන්න තීරණ කොච්චර ධාර්මිකද, සාධාරණද, ශාසනික වශයෙන් කොච්චර අභිවෘද්ධියක්ද, ප්‍රඥාවන්ත ලෝකෙට කොච්චර අනුග්‍රහයක්ද, බුද්ධිමත් ජනයාට කොච්චර අනුග්‍රහයක්ද කියලා දන්නේම මේ නීවරණ නැති ප්‍රඥාව වැඩි කෙනෙක්ම තමයි. එහෙයි. ස්වාමීන් එතකොට නීවරණ ධර්ම වලින් හිත පිරීලා නම් තියෙන්නේ ඒ ගන්න තීරණය කොච්චර මේ කියන්නේ පටු දැක්මක් තියෙනවා. එහෙමයි සර්. පටු දැක්මක් තියෙනවා. එහෙයි. ඊළඟට කියනවා ඒ විතරක් නෙවෙයි කියනවා බොහෝ කලක් කියවපුව හිතපුව පාඩම් කරපුව අමතක වෙලා යනවා කියනවා. එහෙමයි. බොහෝ කලක්. එහෙයි. ඊළඟට කියනවා ඒ විතරක් නෙමෙයි කියනවා මේ නොකල දේවල් කියන බොහෝ කලක් කියවපු නැති හිතපු නැති ඒ වගේ පාඩම් නොකරපු දේවල් ගැන කවර කතාවද කියලා. එහෙමයි. ස්වාමීන් එතකොට පාඩම් කරන අපේ දූ දරුවන්ට ඒකනේ කොච්චර ප්‍රයෝජනවත් වෙනවද? ඒකනේ මේක. එහෙයි. ඊළඟට කියන බ්‍රාහ්මණ ඒක මේමුත් දෙයක් කියන ලස්සන උපමාවක් කියනවා. එහෙමයි. මේ දැන් අපි යහන්සෝයේ පෙරලි සැපේරණියන් අපි ඒ ස්වභාවයන් මෙන්න මේ වගේ කියන. මොකද්ද? දියසෙවල වගේ කියන. එහෙමයි. වැක්කිරනෝනේ කොයි වෙලාවෙ. දිමතට හැරිච්ච කෙනාගේ මූණුන ප්‍රියමනාප නැහැ. මගරිතොරේ දැක්ක ප්‍රියමනාප නැහැ. කොයි වෙලාවෙ නිකන් නිදි බරිත බවතිය පේනවා. එහෙමයි. දියසෙවල හා පෙඳ පාසි පිරී ගිය දියබඳුනක් ඇද්ද එහිදී ඇස් ඇති පුරුෂයෙක් සිය මුහ සටහන ඒ තුලින් පිරික්සා බලද්දී ඒ අයුරින්ම නොපෙනී කියන. දියසෙවල පිරී ගිය වාජනයක මූණ බලන්න හද පේන්නේ නැහැ. දියසෙවල වලින් පිරී ගිහින් තියෙන්නේ. දියසෙවල වලින් පිරී ගියපු නිසා මූණ සටහන පේන්නේ. ඒ වගේම තමයි කියනවා. නිදිමත අලසකමින් හිත යට වෙවි තියෙන්න යථා තතු වැටෙන්නේ. තමන්ගේ යහපත අනුන්ගේ යහපත. එහෙමයි. හොඳදී නරකදී දුර පේන්නේ. මේ පේන්නේ නැතු යන. එහෙමයි. ඔක්කොම අඥාන තීරණ තමයි ගන්න ඒකට. එහෙයි. අඥාන භවයේම ගිල්ලලා දෙනවා. අඥාන භවයේමයි ගිල්ලලා දෙන්නේ. ලීසිනේ නැගිටිනවා කියන එක ලීසිනේ. එහෙයි. ඒතර මේ නැගිටිනවා කියන තැනට එන්න කොච්චරද මහන්සියක් ගන්න ඕනද නේ. ඊට පස්සේ කියනවා නිදිවැරීමේ නොයදුනේද කුසල ධර්මයන්හි නොයදුනේද රෑ පෙර යමේ පැසුල යමේ බෝධිපාක්ෂික ධර්මයන් දියුණු කිරීමේ නොයදුනේද ආශ්‍රවයන් සේකොට අනාශ්‍රව චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තිය මෙලොවදීම තව විශිෂ්ට ඥානෙ සාක්ෂාත් කොට ඒට පැමිණ පාසය කරන්නේ යන කාරණේ ඔබ විසින් දැක තිබේද කියලා අහනවා. ස්වාමිනී නොවේමයි කියන. එහෙමයි. දියුණුවක් ලබන්න බෑ කියන. එහෙයි ස්වාමීනි. මැනවි මහණනි ශ්‍රමණේක් වේවා බ්‍රාහ්මණේක් වේවා කැමති තාකල් යහන් සුවේහි සිටීද ස්පර්ශ සුවේහි සිටීද නින්ද නැමැති සුවේහි නැවත නැවත යෙදීද ඇස කන නාසය දිවකයින් මනසින් අරමුණු වෙන දේවල් ඔස්සේ හැමතිස්සෙම මේ ඇවුස්සුණු සිතින්නම් ඉන්නේ. ඉන්ද්‍රියන් වසාගෙන නැත්තම් භෝජනයේ අර්ථය ප්‍රමාණි ලිමිට් එක එයා තීරුම් අරගෙන ඒක පුරුදු කරන්නේ නැත්තම් නිදිවරන්න පුරුදු කරන්නේ නැත්තම් කුසල ධර්මයන් තුල රැහැදවල් යොදවන්න හිත යොමු කරන්නේ නැත්තම් ආශ්‍රවශය කරනවා කියන එක නම් චිත්ත විමුක්තියයි ප්‍රඥා විමුක්තියයි මෙලෝදීම් විශිෂ්ට ඥානෙ සාක්ෂාත් කොට පැමිණ වාසය කරනවා කියන එක නම් මමත් දකින්නේ කියන පින්වත් මහණනි. එහෙමයි. එහෙයින් පින්වත් මහණනි මෙසේ හික්මිය යුතුයි කියනවා. මොකද්ද? ඉන්ද්‍රියන්හි වසාගත් දොරටු ඇත්තේ වන්නමුයි කියලා හොඳ අදිෂ්ඨානයක් ඇති කරගන්න. එහෙමයි ස්වාමීනි. රැහෙන් රූප දැකලා මේ ඇවිස්සෙන්නේ නැති හිතක්. කනෙන් ශබ්ද අහන ඇවිස්සෙන්නේ නැති හිතක් හදා ගන්නවා කියලා පුරුදු වෙන්න කියනවා. එහෙමයි. නාසයෙන් ගඳ සුවඳ විඳලා ඇවිස්සෙන්නේ නැති හිතක්. දිවෙන් රස විඳලා ඇවිස්සෙන්නේ නැති හිතක්. කයින් පහස විඳලා ඇවිස්සෙන්නේ නැති හිතක්. මනසින් අරමුණු හිතන ඇවිස්සෙන්නේ නැති හිතක්. එහෙමයි. කින් යුක්තව වාසය කරනවා කියලා හික්මෙන්න කියන. භෝජනයේ අර්ථය ප්‍රමාණය ලිමිට් එක මාත්‍රාව තේරුම් ගත්ත හිතක් හදා ගන්නවා කියලා හික්මෙන්න කියන. ඒ වගේම තමයි මේ ජාගරියානුയോഗය පුරුදු කරන කෙනෙක්. ඒ කියන්නේ නිින්ද කොහොමද එයා නිදිවරන්නේ කොහොමද? දහවල් කාලේ පුරාවට වාඩි වෙන පළඟ බැදගෙන ඉන්න ඉරියව්වයි සක්මනයි. එහෙමයි. ඉඳගෙන හිත නීවරණයන්ගෙන් පිරිසිදු කරන චරිතයක්.
රාත්‍රියේත් මුල් යාමේ ඒත් සක්මනයි පළඟ බැඳගෙන ඉන්න ඉරියව්වයි විතරයි. එහෙමයි. එහෙම කර කර නීවරණයන්ගෙන් හිත පිරිසිදු කර කර හිත ප්‍රභාෂර කරනවා. මධ්‍යම යාමේ සැතපෙනවා. සිංහසෙයියාවෙන් ආයිත් රායි ප්‍රාත්‍රී පශ්චිම යාමේ නැගිටලා ආයිත් මේ මොකද කරන්නේ? සක්මනයි වාඩි වෙලා ඉන්න ඉරියව්වයි. එහෙමයි. පුදුම. එතකොට අපි මේ ජීවිතේ කොච්චර දෙයක් පුරුදු කරන්න වෙනවද අපිට? එහෙ ස්වාමීනි. ඒ ඉරියව් වලට හුරු කරනවා කියලා කියන්නේ කොච්චර මේ කායික වශයෙන් අපි බුදු කෙනෙක් මේ දකින්නවද මේ කායික පවත්තන ඉරියව් ඔස්සේ කොච්චර මේ අපි අලස වෙනවද කියලා පිළිහෙනවා. එහෙ ස්වාමීනි. දැන් එතකොට බුදුරජාණන් වහන්සේ කාලේ ඒ කාලේ මේ පුටු තිබිලා නැහැනේ. එච්චර පුටු තිබිලා නැහැ. එහෙමයි. වාඩින්න බිම. පළඟ බැඳගෙන බිම. අදටත් ඉන්දියාවේ බොහෝ දෙනෙක් මේ වාඩින පිරිස් ඉන්න බිම. එහෙමයි ස්වාමීනි. මේ පුටු තාක්ෂණය ලංකාවේත් මුල්ම කාලේ තිබිලා නැහැ එච්චර. එහෙ. අදනේ මේ පුටු වල වාඩින මේ තියෙන්නේ. ඒ කාලේ දැන් බුදිය ගන්න එපා පැදුරක් දාගෙන බිම් බුදින තමයි බොහෝ වෙලාවට තියෙන්නේ. ගෙවල් වල එහෙම තිබුණානේ ස්වාමීනි. එහෙමයි. ඊට පස්සේ කියන කුසල ධර්මයන්ගේ රෑදවල් නොයදින්නේ නම් මහන්නි මේ කුසල ධර්මයන්ගේ රෑදවල් රෑ පෙර යාමිත් පැසුරු යාමිත් බෝධිපාක්ෂික ධර්මයන්ගේ මං යෙදෙන්න යමු වෙනවා කියලා හික්මෙන්ට කියනවා. මහන්නි මෙසේ ඔබ හික්මෙන්ට ඕන කියනවා. එහෙමයි. ඒතර බලන්න මේ ටික ටික හරි දැන් මේවා ගොඩාක් බැරි වුණත් අද යුගයේ පළවෙනි කාරණේ තමයි මෙච්චර විශිෂ්ට ඥානයක්. එහෙමයි ස්වාමීනි. ඒ කියන්නේ මේ වගේ ಗುಣධර්ම නැතුව කෙලෙස් දුරු කරනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ කියලා දෙවියන් මරුන් බමුණු ශ්‍රවණ බ්‍රාහ්මණයන් අතර තථාගත බුදු කෙනෙක් දකින්නවා. ඒ භාග්‍යතුන් වහන්සේ මන් සරණ යනවා කියන අවබෝධයට පැහැදීමට ඉස්සෙල්ලා. එහෙමයි ස්වාමීනි. ඒ වගේම තමයි ඊළඟ කාරණය අනේ මේ අනුත්තර පිංකිත කියලා කියන්නේ ශ්‍රාවක සංඝරත්නය කියලා කියන්නේ මේ වගේ අසහාය වූ වීරියක් කරගත්තු මහෝත්තමය නේද කියලා. එහෙමයි බුද්ධ දේශනාව පුරාවට පහදින්න ඕනේ. එහෙමයි. එහෙනම් මේ ධර්මයේ ස්වාක්කාතයි සම්දිත්තිකයි නේද කියලා පහදින්න ඕනේ. එහෙමයි. පළවෙනි කාරණේ. එහෙ. ඊළඟට පුළුවන් ආකාරයෙන් මේ වීරිය කියන කාරණේ මේ හැම දෙයකින්ම පිළිහිලා යන වීරියනේ. එහෙමයි. එතකොට මේ ඇඳන් උල මේ පුටු වල අපි මේ යහන්සුවේ විඳින්න වීරියනේ නැති වෙලා යන්නේ. එහෙමයි. මේ වීරිය කවදා හරි දවසක ඉතින් හදාගන්නේ නිකලෙස් වෙන්න තියෙන්නේ. එහෙමයි. කවදාවත් අන්නේ බුද්ධ දේශනාවකින් කියන පුංචි කරුණක් ඇද්ද? ඒ සෑම කරුණක්ම කවදා හරි දවසක හදාගෙන තමයි ඊතර වෙන්න තියෙන්නේ. එහෙමයි. නිකන් ඊතර වෙන්නේ නැහැ. කවදා හරි දවසක හදා ගන්නවා. එහෙමයි ස්වාමීනි. එතකොට මේ පුංචි කරුණක් හරි මේ ජීවිතේ පුරුදු කරගන්නවා කියන අදිෂ්ඨාන ඊළඟට එනවා. ස්වාමීනි දැන් ඔබ වහන්සේ පෙන්වා දුන්නේ අපිට ධර්මයට අනුව දැන් මේ කණ්ඩායමක නායකෙක් හරි පවුලේ ප්‍රධානියා හරි නින්දට සැපයට එහෙම ඇලෙන්නේ නැතුව වීරිය උදෙසා පවත්වනවා නම් තමයි ප්‍රියජනක වෙන්නේ කියලා. අපිට ඒ කරුණත් සිහියට අරගෙන අදිස්ථානය ඒකනේ ප්‍රියභාවයටපත් වෙන්න සමාජයේ ප්‍රිය කෙනෙක් වෙන්න ආස නම් එහෙමයි. සාමාන්‍ය ඉතින් අද ඉතින් අලස කමින් මේ අද ඉතින් මේ බේබද්දට ඉතින් බේබද්දු ප්‍රියයිනේ ඉතින්. එහෙම ලෝකයක් තියෙන්නේ ඉතින්. අර කෙලෙස් එක්ස්කියුස් කරගන්න ඕනේ කෙනෙක් කෙනා ඉතින්. එහෙමයි ස්වාමීනි. එතකොට එහෙමනේ අපි හිතන්න ඕනේ දැන් බුද්ධිමත් ලෝකේ අපිට කවදාවත් පිවිසෙන්න බෑ එතකොට. එහෙමයි. ඇදගත් ලෝකෙට ශ්‍රේෂ්ඨ ලෝකයකට. දැන් දෙවියන් අතර ගත්තොත් එහෙම ඉතින් මේ වගේ ශ්‍රේෂ්ඨ චරිත ඉන්නවනේ. එහෙමයි. දැන් භාගතුන් වහන්සේ පිරුණම් පාල පොඩි කාලයනේ ලෝකවලට. ඒ වගේ ලෝකයකට මේ දෙවියන් බඹුන් මරුන් අතර දෙවියන් බඹුන් අතර ශ්‍රේෂ්ඨ පරපුරක එතකොට මේ ප්‍රියභාවයට පත් වෙනවා කියන එක කොහොමවත් වෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. ඒකයි වෙන්නේ. එහෙයි. ඒතර අර මොකද වෙන්නේ අර ප්‍රියභාවයට පත් වෙනකොට අර මේ සාමාන්‍ය ප්‍රඥාව අඩු කෙනා කරන්නේ අරකින් ඊට පස්සේ අර ලෝකේ අතහැරලම දාන එක වෙන්නේ. එහෙමයි. ඒ තමම ප්‍රියභාව පෙන්눔 කරන්නේ නැහැ කියලා අලස කෙනා දකින්නවනේ. ඒතර මොකද කරන්නේ අලස කෙනා? අර ලෝකෙන් කරන්නේ අර ප්‍රියභාවය ඇති කරගන්න වීරිය ඇති කරගන්නේ අර ලෝකේ අතහැරෙනවා. එහෙමයි ස්වාමීනි. ඒතර විශාල හානියක් තියෙන ඊළඟට. තමන් තුළ උදාර බවට පත් වෙන්න තියෙන ඉඩකඩ අඩු වෙනවා. එහෙමයි ස්වාමීනි. ඉඩකඩ අඩු වෙලා යනවා. එහෙයි. දැන් බලන්න ඒ නිසානේ දැන් අර අපි අර චූලස්සපුර සූත්‍රයේ කියවද්දී අපි බොහොම ලස්සන කරුණක් හම්බුනේ. එහෙයි. එතකොට අර ඒ විදිහේ අර වත්පිළිවෙත් කරමින් අන්‍යෝන්‍ය එකිනෙකිනා ගැන හිතලා සානුකම්පිතව වාසය කරන්නේ. ඒතර මේ අලසකන්නේ නැති කරගන්නේ. පිරිසත් එක්ක සාමූහිකව ඉඳගෙන. එහෙයි.
ඒතර දැන් ගෙවල් දොරදිව පවා දැන් අලසකව නැති කරගන්න ගොඩක් උපකාර කරන එකක් තමයි දැන් ඒ ගෙදර දොරේ කටයුතු ටිකක් හොයලා බලලා කරන එක. ඒකත් උපකාර කරනවා. එහෙමයි යම් ස්වාමීනි. ප්‍රමාණයකට. එහෙයි. ඒතර වැඩ කටයුතු ඇලී ගලී ඉන්නවා කියන එක නෙමෙයි. එහෙමයි ස්වාමීනි. එතකොට අලසකම් එනකොට එයාට පුළුවන් මිදුලතු ගන්න. දැන් සමහර උපාසකම් වල ඉන්න කට්ටිය ඉන්නවා අපිත් එක්ක කියනවා. එහෙයි. සමහර තරුණයෝ එහෙම කරන කට්ටිය ඉන්නවා. එහෙමයි. අලසකම් එනකොට එතකොට මේ අතුපතු ගාගෙන පිරිසිදු කරගෙන ඒ වෙලාවට ඒක කරනවා කියනවා එතකොට. එහෙමයි ස්වාමීනි. ඔක්කොම මේ කරලි ඉවරලා මම බණ පොත් කියනවා කියන තැන සමහර කට්ටිය නෑ. සමහර කට්ටිය කියනවා දැන් අලසකම් එන අවස්ථා තියෙනවා කියනවා. ඒතකොට ඒ වෙලාවට අර වගේ දේවල් ක්‍රියාත්මක කරනවා කියනවා. එහෙමයි ස්වාමීනි. ඒතර උදේ පාන්දර වෙල පිහල ඒ කටයුතු ටික කරලා ඊට පස්සේ මුන්න ඔයා සමහරට දැන් වීකින් ගෙදර ඉන්න කෙනෙක් නම් ධර්මී ටිකක් අහගෙන ඉන්නකොට අලසකම් එනකොට ඊට පස්සේ උන අතුපතු ගන්න පටන් ගන්නවා. එහෙමයි. ඒක හොඳ දෙයක් නෙවෙයි එතකොට. හොඳ දෙයක් එතකොට. එහෙමයි. අලසකමක් එනකොට මොන සමහර දවල්ට කරන්න උයන්න පියන්න තියෙන දේක තව දෙයක් කරලා තියෙන කොටසක්. රැයට උයන්න පියන දේ කොටසක් කරලා තියෙන සමහර විට. දැන් අද මේක වෙලා තියෙන්නේ උදේටයි රැයටයි දවල්ට ඔක්කොම එකතර වියා ගන්නවා. හරිද? එහෙමයි ස්වාමීනි. ඔක්කොම ටික කරගෙන ඊට පස්සේ මේ දැන් අර ඊට පස්සේ විවේකීට කරන්න දෙයක් නැහැ ඊට පස්සේ. ඊට පස්සේ කරන්නේ බුදියන එක තමයි ඊට පස්සේ. එහෙමයි. අලසකමෙන් ඊට පස්සේ ඔය කොහේ හරි දිග ඇල්ල ඉඳගෙන පොඩ්ඩක් විතර මේ බණක් ඔය අහන වෙච්ච සමහර හරියට මෙහාට ඇඹරි. එහෙම තමයි කරන්නේ. එහෙමයි. අර වැඩ විධිමත් කරගෙන ක්‍රමවත් කරගත්තා නම් එහෙම බලන්න කොච්චර දේවල් තමන්ගේ ජීවිතේ මේ ඇති කරගන්න පුළුවන්ද උට. එහෙමයි ස්වාමීනි. ගුණධර්ම. එහෙයි. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ විදිහට දේශනා කළා. හරි ආශ්චර්යයි. ඒතර අපිට කාල වේලා තියෙන නිසා තව ලස්සන මේ වීර්ය කරන්න ගිහිල්ලා කරන්න යද්දී ඊට පස්සේ වෙන තව සිද්ධියක් ගැන බොහොම ලස්සන සෝනසු කියලා සූත්‍රයක්. එහෙමයි ස්වාමීනි. දැන් අපි මෙතනදී කතා කරේ කුසල කියන සූත්‍රේ. මේ සෝන කියන සූත්‍රය ලස්සන කාරණාවක් තියෙනවා. ඒ දවස්වල මේ බුදුරජාණන් වහන්සේ රජගහනුවර ගිජ්ජකූටේ වාසය කරන කාලේ සෝන කියන ස්වාමීන් වහන්සේ රජගහනුවර සීතවනේ හිටියේ. එතකොට මේ හුදකලාවේ භාවනාවෙන් සිටපු සෝන තෙරුන්ට මේ වගේ අදහසක් ඇති වුණා. මොකද්ද බුදුරජාණන් වහන්සේගේ පටන්ගත් වීරිය ඇති යම් කිසි ශ්‍රාවකු වෙත්නම් මමද වුන් අතර කෙනෙක්. මම ගොඩක් වීරිය කරන කෙනෙක්. එහෙමයි. දැන් මම මේ සෝන ස්වාමීන් වහන්සේ වෙන්නේ සක්මන් කළා කකුල ලී ගල්ලක් තියෙනවා කියලා අහලා තියෙනවා. එහෙයි. නමුත් මගේ හිත උපාදාන රහිතව ආශ්‍රයන්ගේ නිදහස් වෙන්නේ නැහැ නේ. මෙච්චර වීරිය කරද්දි මගේ නිවසේ භෝග සම්පත් තියෙනවා. ඉතින් භෝග සම්පත් අනුභව කරන්නටත් පින් කරගන්න මට හැකියාව තියෙනවා. ඒ නිසා මම ශික්ෂාව ප්‍රතික්ෂේප කරලා හීනු ගිහි බවට පත් වෙනවා නම් හොඳයි කියලා මෙන්න හිතවිල්ලක් ආවා. එහෙමයි ස්වාමීනි. දැන් මේ වගේ දේවලුත් තියෙන්නේ සමහර කටේ දැන් ගිහි අය අතහරින්න ඕනේ ඊට පස්සේ මේවා. එහෙමයි ස්වාමීනි. ඒ වෙන්නේ හේතුවක් තියෙනවා. සමහර සාමාන්‍ය කීමට කියන්නේ මේ කාගෙන කරන්න යනවා. එහෙයි. සමබර කරලා කරන්න දක්ෂ නැහැ. දැන් වීරිය ගැන කියලා මේ කාරණේ කිව්වේ නැත්නම් එතන ප්‍රශ්නයක් හට කරන එක මම කියන තීරණය කරා. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ තම සිතින් සෝන මහරහතන් ස්වාමීන් වහන්සේගේ හිත මහරහතන් සෝන ස්වාමීන් වහන්සේගේ හිත දැක්කා. දැකලා බලවත් පුරුෂයෙක් හැකුළුවත දිගාරින්නේ යම්සේද දික්කල හත හකුලන්නේ යම්සේද ඉපමණ සුළු වේලාවකින් ගිජ්ජුට කූට පර්වතෙන් නොපෙනී සීතවනේ සෝන තෙරුන්ගේ ඉදිරියේ පහළ වුණා. එහෙමයි. බුදුරජාණන් වහන්සේ පනවන ලද ආසනයේ වැඩ සිටියා. වැඩ ඉඳලා බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ වන්දනා කළා. වන්දනා කරාට පස්සේ අහන සෝනේනි උදකලාවේ භාවනාන් සිටි ඔබට මේ වගේ විතරකයක් ඇති වුණා නේද කියලා ඇහුවා. මොකක්ද ඒ විතරකේ? දැන් මෙච්චර මම වීර්ය කළා ඒ තමයි මගේ හිත කෙලිසුන්ගේ නිදහස් වුණේ නෑ. එහෙනම් මං ගෙදර ගිහිල්ලා සිවුරු වැල්ල ගෙදර යනවා පින් කරගෙන ඉන්නවා කියලා හිතවිල්ලක් ඇති වුණා නේද? එහෙමයි ස්වාමීනි. සෝන කුමක්ද හිතෙන්නේ? පෙර ඔබේ නිවසේ සිටියේදී වීණාවේ තත්සරයන් පිළිබඳ දක්ෂයි නේද කියලා අහනවා ඔබ. එහෙමයි ස්වාමීනි. එසේ ස්වාමීනි කියනවා. සෝනේනි කුමක්ද හිතන්නේ? යම් කල ඔබගේ වීණාවේ තත් ඊට දැඩිව තිබෙයි නම් ඉසමී ඔබගේ වීණාවේ ස්වරවත් බව හෝ කර්මන්නේ බව හෝ වෙයිද කියලා අහනවා. තත් ගොඩාක් මේ කියන්නේ තද කරලා තියෙන එතකොට. එහෙමයි ස්වාමීනි. ඒක ස්වරේ ලස්සනට එන්නේ නැහැ කියනවා. කර්මන්නේ ඒක හෙලවෙන්නේ නැහැ අඩු ගන්න එතකොට. එහෙයි. ස්වාමීනි නොවේමයි කියනවා. සෝනේනි කුමක්ද හිතන්නේ? යම් කල ඔබේ වීණාවේ තත් ඊටාම ලිහිල්නම්
එතකොට ඔබේ වීණාවේ ස්වරවත් බව හෝ කරවන් බව හරියට සිද්ධ වේද කියලා අහනවා. ඒ ක්‍රියාව හරියට වෙන්නේ හඬ ඉන්නේ ලස්සනට. එහෙමයි. ඒකේ සෙලවීම උනත් ලස්සනට පිළිවෙට සිද්ධ වෙන්නේ නැහැ. තත්පල. ඕනට වඩා සෙල වෙනවා ඒක. අරගේ සෙල වෙන්නේ නැතු යන. එහෙමයි. ගානට කර්මන්නේ වෙන්නේ. සුදුසු විදියට ඒ තත් හැසිරෙන්නේ. එහෙමයි. ඕනට ලිහිල්ුණා. සෝනේනි යම් කලක ඔබේ වීණාවේ තත් ඉතා දැඩිත් නොවේ ඉන්න, ඉතා ලිහිලුත් නොවේ නම් සමගුණයෙන් පිහිටා ඇතනම් ඒ සමයේ ඔබගේ වීණාවේ ස්වරවත් හෝ වේද කර්මන්නත් හෝ වේද කියලා අහනවා. එහෙමයි. කර්මන්නේ බව හෝ ස්වරවත් බව හෝ බොහොම ලස්සනට පිහිටනද කියලා අහනවා. එහෙමයි ස්වාමීනි කියනවා. ඔහොම ওই විදිහමයි සෝනේනි මේ වීරිය කියන එකත් කියනවා. එහෙමයි. ඕනට වඩා තදින් ගත්තොත් එහෙම හිත පිහිටන්නේ නැහැ කියනවා. සෝනේනි අතිශයින් දැඩි වීරිය සිතේ විසිරීම පිණිසම පවතී කියනවා. එහෙමයි. ඇයි මේක වෙන්නේ නැත්තේ? ඇයි කෙලෙස් දුරු වෙන්නේ නැත්තේ? එතෙන් තමයි යන්නේ හිත ඊට පස්සේ. දැඩි වීරිය ගන්නකොට. එහෙ ස්වාමීනි. අතිශයින් හැකිලී ගිය වීරියක් තියෙනකොට මොකද වෙන්නේ? එතකොට සෝනේනි එතකොට නිදිමතට යන්නේ, කුසීත බවට යන්නේ, අලසකමට යන්නේ, වෙන වෙන කටයුතු වලට යන්නේ. එහෙමයි. ඒතර අකුසල් දුරු කරගන්න ඕන, කුසල් දියුණු කරගන්න ඕන කියන අදහස හිතෙන් නැති වෙලා යනවා. හීන වීරියට එනකොට. දැඩි වීරියට එනකොට ඇයි මේක වෙන්නේ නැත්තේ? ඇයි පරක්කු මට පිම්මදිද අරකමදිද මේකමදිද? ඕ හිත හිතා ඉන්න ඊට පස්සේ. විසිරෙනවා. එහෙමයි. හීන වීරියට එනකොට මොකද වෙන්නේ? එහෙමයි. හීන වීරියට එනකොට අකුසල් දුරු කරගන්න ඕන කියන අදහස නැති වෙලා යනවා. එහෙමයි. කුසල් වඩන්න ඕන කියන අදහස නැති වෙලා යනවා. අපි උන්දන් ඊට පස්සේ හීන වීරිය නිසා හරි මං එන මෙන්න කටයුත්තක් කරන පින් කරනවා කියලා. ඊට පස්සේ අර හිතේ අකුසලයට නෙමෙයි තැන තියෙන්නේ. අකුසල් දුරු කරගන්න ඕන තැන නෙමෙයි. අර පුණ්‍ය කර්ම විතරයි එතකොට යාගේ තියෙන්නේ. මේ වැඩේ ඉවර කරන්න ඕන. ඒතර අර අකුසල් දුරු කරනවා කියන ඉලක්කේ නැති වෙනකොට මොකද වෙන්නේ? වැඩේ කොහොම හරි කරනවා අකුසලේ ඉඳගෙන හරි. එහෙමයි ස්වාමීනි. දානය නම් දානි දෙන්න යනවා අකුසලින් ඉඳගෙන තාය හරි. පින්කම නම් පින්කම සාර්ථක කරගන්න බැන හරි. එහෙමයි ස්වාමීනි. හීන වීරියට ගියාට පස්සේ. හරි පුදුම දෙයක් ඒක. ඒ හීන වීරියට ගියාම වෙන වැඩක් ඒක. සමහරට අපි පුණ්‍ය කටයුත්තක් වුණත් ඉලක්ක ඉඳගෙන කරන්න පුළුවන් එතකොට. හිත අකුසලයට යන්න දෙන්නේ තරහට ගියත් ඒක හිත හදා ගන්න මහන්සි ගන්නවා. එහෙමයි. ඒතර කිපිලා නිතත් ඒ කටයුතු කරන්නේ. ඒතර ඒ හීන වීරිය ස්වභාවය තමයි ඒක. එහෙමයි. දැන් පින්කමක් අපි දුක පාට දැන් මේ වගේ කියන විශේෂයෙන්. එතකොට මේක වෙන්නේ නැහැ වේගි. එතකොට ඒ අලසත් නොවි. ඒතර හැමතිස්සෙම හිතේ අරමුණ තියෙන අකුසල් දුරු කරන අදහස තියෙනවා. ඒක නෙවෙන්න ඕන. එහෙමයි. ඒකට සමහරට ඉන්ද්‍රිය සංවර වෙලා මදිනේ. ඒතර ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ ඒකට ඇහෙන් රූප දැක්කට පස්සේ අකුසලෙන් හිත යට වෙලා යනවා. එහෙනම් එයා කරන්නේ කොහොමද? කටයුතු කර පුණ්‍ය කර්ම වලට දායක වෙමින් සමාජ සේවයක් කරමින් ඉන්ද්‍රිය දමනය යුතුය. එතකොට ඒ ටික කර වාසය කරනවා. ඒතර හැමතිස්සෙම ඉලක්කේ ඉන්නවා යා. එහෙමයි. ඉලක්කේ රැකගෙන යමු වෙනවා කියලා කියන්නේ කුසීත බවක් නෑ එතකොට. දැන් මේක ගොඩාක් වෙලා තියෙන්නේ දැන් අද ගත්තොත් එහෙම එක්කෝ අරම හිතලි වෙලා සිවුරු වරින්න යනවා එක්ක මාර්ගය අතහරිනවා මෙච්චර කල් කළා මේක මේ හාමුදුරුවන්ගෙන් බණ අහලා වැඩක් නැහැ කියලා වෙන තැනකට යනවා එහෙමනේ තියෙන්නේ අපි ඔච්චර කල් ගියා අපිට හරි ගියේ නැහැ කියනවා ඊට පස්සේ එහෙම නැත්තම් වෙන්නේ කොහමද අර වගේ බාහිර කටයුත්තකට යොමු වෙලා ඒතර බාහිර කටයුත්තම ඉලක්ක එක වෙලා තියෙනවා එහෙමයි අකුසල් දුරු කරනවා කියන එක අංක එක වෙලානේ එහෙයි ස්වාමීනි ඊට පස්සේ වීරිය සම කර ගැනීමට අදිෂ්ඨාන කරන්න කියනවා. ඉන්ද්‍රියයන්ගේ සම බව අවබෝධ කරගන්න කියනවා. ඒකේ නිමිත්ත ගන්න කියනවා. ඒකට හිත උරු කරන්න ඕනේ එතකොට. එහෙමයි. ඉන්ද්‍රියයන්ගේ සම බව කියන එක එතකොට හැමතිස්සෙම එතකොට ශ්‍රද්ධාව, ප්‍රඥාව, වීරිය, සමාධිය, සිහිය. එතකොට මේ හැම ඔක්කොම බැලන්ස් වෙන කාරණාවක් තමයි සිහිය කියන කාරණේ. එහෙමයි ස්වාමීනි. ඒතර සිහිය කියන කාරණේ හැමතිස්සෙම එයා පිළිහිටවගෙන ඉඳගෙන අනික් කටයුතු ටික එයාගේ ජීවිතේ කරන්න හුරු වෙනවා නම් ඒතර අර ඔක්කොම ටික මග ඇරෙන්න පටන් ගන්නවා අලසකම් ඔක්කොම එහෙමයි ස්වාමීනි. එසේ ස්වාමීනි කියලා සෝනමා ස්වාමීන් වහන්සේ උත්තර දීලා බුදුරජාණන් වහන්සේට මේ අවවාද හොඳට පිළි අරගෙන පිළිගත්තා. ඊට බුදුරජාණන් වහන්සේ කොහොමද කරේ මේ බලවත් පුරුෂයෙක් හැකුළු අතක් දික් හරින්නේ යම්සේද දික් කරලා අත හකුලන්නේ යම්සේද භාග්‍යවතුන් වහන්සේ එතනින් වැඩියා. එහෙමයි. ඊට පස්සේ සුළු කලකින් හරි පුදුමයි සීතවනේ මේ කවුද අපේ සෝන තෙරුන් වහන්සේ ඉඳගෙන වාසය කළා වීරිය කළා සුළු කාලෙකින් එහෙමයි ස්වාමී. ඒ බලන්න අරහත්ත්වයට පත්ුනේ සාර ගුණේ තිබ්බා.
එහෙමයි. සාර ගුණේ තිබ්බා. උනේ මොකද්ද? ඉන්ද්‍රිය සමන කරන්න නැතිකම තිබ්බේ. එහෙමයි ස්වාමීනි. රාද ගොඩාක් අයට වෙන වැඩක් නේ ඔක. දැන් මේක තීරුම් ගන්න නැතිකම නෙවෙයි. එහෙයි. මේ ඉන්ද්‍රිය සම කරන්න නැතිකම නිසා එතකොට මේ තමයි ප්‍රශ්න හටගන්නේ ඔක්කොම. අධික විදිහට වීරිය අධික පවත්ත. වීර්ය වඩන්න ගිහිල්ලා එක්ක මේක ඔක්කොම සම්පූර්ණ අතහරිනවා. එහෙමයි ස්වාමීනි. එක්ක හීන වීර්යයට වැඩිලා සාමාන්‍ය මේ පොඩි දේවල් ටිකක් කරගෙන සාමාන්‍ය වාසය කරනවා. එහෙමයි. අර ඉලක්ක ඉඳගෙන කරගෙන යන තරම් අද මං හිතුවේ මේ ඔක්කොටම හේතුව ඉතින් අර ප්‍රඥාව ගොඩාක් මදි ඉතින් සෑහි. එහෙමයි ස්වාමීනි. එතෙන්ටපත් වෙලා තියෙනවා. එහෙයි. ඉතින් ඒ නිසා අපිට බලන්න මේ දුර්ලභ ලැබිච්ච මනුස්ස ජීවිතේ ඉතින් මේ දැන් වීර්ය කරන්න යද්දිත් අපිට හට ගන්න ප්‍රශ්න. එතකොට මෙතන මේ තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. අලසකම් දුරු කරන්න යද්දි හට ගන්න ප්‍රශ්න. එහෙමයි. අධික වීර්ය අධික නැති කර ඇති කරගෙන මේක නැති කරගන්නවා. එහෙමයි. හැබැයි නැති කරගන්නවට වඩා මේ අපි මේ අර සාමාන්‍ය අඩුගානේ ගුණ ධර්මයක් හරි දිනු කරන් ඉන්න එක වටිනවා. එහෙමයි ස්වාමීනි. සමහර කට්ටිය මේක සම්පූර්ණ නැති කරගන්න ඕනේ. එතකොට අර ඉන්ද්‍රිය සමබව කියන එක තමන් එක මේ පුද්ගලිකයි ඉතින් ඒක. එහෙමයි ඒ ස්වාමීනි. තමන්ගේ හිත ගැන ප්‍රත්‍යවේක්ෂාවට එන තමන් දක්ෂ වෙන්න ඕනේ. ඒතර මේ හිතේ පහන් බව කියන එක, ප්‍රසාදය කියන එක, විශ්වාසනීය බව කියන එක තෙරුවන් ගැන ඒ පැත්ත ගොඩනගනවා වගේම අනිත් පැත්තෙන් ප්‍රඥාවට අවශ්‍ය වෙන කාරණා හිතේ ගොඩනගන්න ඕනේ. එහෙමයි ඒක තමයි ඉන්ද්‍රිය සම්බව කියලා කියන්නේ. එහෙයි. සමහර අය ඉන්නවා මේ විශ්වාසනීය බව ප්‍රසාදයෙන් ගොඩනගන ගා ඉන්නවා. අර යෝනිසෝ මනසිකාරයේදී මේ ප්‍රඥා පැත්ත ගොඩනගන ගතිය හරි අඩුයි සමහර කට්ටිය. එහෙමයි ස්වාමීනි. සමහර අය ඉන්නවා මේ යෝනිසෝ මනසිකාරයේදී මේ විමර්ශාවට යොමු වෙලා ඉන්නවා විශ්වාසයෙන් ගොඩනගන්න ඕන දේවල් ගොඩනගන්න නැතු යනවා. එහෙයි. ප්‍රසාදේ ගොඩනගන්න නැතු යනවා. එහෙමයි. එතකොට ස්වාමීනි අවබෝධය ප්‍රමාද වෙනවා. ප්‍රමාද කරනවා. එහෙමයි. මොකද ඒකින් කරන්න ඕන දෙයක් සිද්ධ වෙනවා හිතට. එහෙයි. ඒ විශ්වාසයෙන් ප්‍රසාදයෙන් කලියුද්දී අපේ හිතේ ගොඩනගන්න නැත්නම් පුද්ගලික මතයට තමයි ගොඩක් යන්නේ එතකොට. ප්‍රඥාව මුල් කොටගෙන එහෙම යන්නත් පුළුවන්. ප්‍රඥාව කියලා කියන්නේ යෝනි ප්‍රඥාවක් වැඩිලා නෑ. එහෙමයි ස්වාමීනි. ඒකට අනුග්‍රහ කරන යෝනිසෝ මනසිකාරය නාමයෙන් ඔහු යම් දෙයක් කල්පනා කරනවා. එහෙමයි. එතකොට ඒ කල්පනා කරගෙන යද්දී අර පැත්ත වඩන්න නැති නිසා අර තමන්ගේ පුද්ගලික අදහස් වලටම ඊට පස්සේ කොටු වෙනවා. එහෙයි ස්වාමීනි. ඒතර විශ්වාසනීය පැත්ත විතරක්ම ප්‍රසාදයෙන් විතරක් ගොඩනගා යන කෙනා ඒතර යාගෙත් තියෙන ඒතර ප්‍රඥාව පැත්ත මෝරන්නේ නැති නිසා ඒතර යාට විශ්වාසය ඇති වෙන හැමදේම කියනවා ඊට පස්සේ. එහෙමයි. ඒතර මේක ප්‍රඥා ගෝචරද නැද්ද කියලා නෑ. එයාට කියවන අපි තුන් පොතක කියවන මේ ධර්මයේ නාමයෙන් අහන දේවල් තියෙනවනේ ඕන තරම් අද. එහෙමයි. ඒ හැම දෙයක් පිළිබඳව එයාට විශ්වාසය තියෙනවා. මොකද ප්‍රඥාව නෑ එයාට. එහෙයි. ඒ ප්‍රශ්නේ තියෙනවා. ඒතර මේ ඔක්කොම ඉන්නේ අර මේ ඉන්ද්‍රිය සමබවයි අඩු බව නිසා. එහෙමයි. ඊළඟට සමාධිය වීර්යය කියන දේවල් සම වෙන්න ඕන. එහෙමයි. සමාධිමත් බව සමහර කට්ටිය මේ පැත්තටම ගිහිල්ලා ඊට පස්සේ හීන වීර්යයට වැටෙනවා ඊට පස්සේ. අලසකමට වැටෙනවා. එහෙමයි. සමහර අධික වීර්යයට ගිහිල්ලා ඊට පස්සේ අර හිතේ සංසිඳන බව නැති වෙලා යන කට්ටිය ඉන්නවා. විසිරිලා යන කට්ටිය ඉන්නවා. එහෙමයි ස්වාමීනි. දැන් මේ වගේ අර මේ ඔක්කොම බැලන්ස් කරන්නේ සිහියෙන් තමයි. එහෙමයි. සිහිය දියුණුවක් තමයි. ඉතින් හරි ආශ්චර්ය කාරණාවක් මෙතන බුදුරජාණන් වහන්සේ සෝන ස්වාමීන් වහන්සේට පවසාව දාලා ඒ නිසා අපි අපේ ජීවිතේ හිත පහදින භාග්‍යතුන් වහන්සේ ගැන ඒ ගුණ සමුදාය ගැන ප්‍රසාදයේ උපදින විශ්වාසය ඇති වෙන කරුණ ශ්‍රවණය කරමින් ඒ වගේම ප්‍රඥාව විවර කරන චතුරාර්ය සත්‍ය පටිච්චසමුප්පාද විමසන මේ පැත්ත දිනු කරන්න ඕන. එහෙමයි. හිත සංසිඳන අරමුණු හිතේ ටික ටික පුරුදු කරන්න ඕන. අනිත් පැත්තෙන් වීරිය ඇති වෙන අරමුණු පුරුදු කරන්න ඕන. එහෙමයි. මේ විදිහට ඊටු ඉන්ද්‍රිය සමබව අපේ ජීවිතය අපි ටික ටික දිනු කරගන්න මහන්සි ගන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ පින්වත් සියලු දෙනාටම මේ උදාර මේ ධර්ම දේශනාවෙන් රැස් වෙච්ච පින සසර දුක් දුරු කරන්නම හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අද දහම් සාකච්ඡාවෙන් අපේ පින්වත් ස්වාමීන් වහන්සේ තීන මිද්දේ ගැන කරුණු කියලා දුන්නා. ඒ වගේම ඊට එරෙහිව වීරිය පවත්වන්නේ කොහොමද කියලා කරුණු පවසවා දාලා ඒ සමගම වීරියේ සීමාව ඉන්ද්‍රියන් සමකර ගැනීම පිළිබඳව භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ පවසවා දාලා ඔබ හැමදෙනා බොහෝ ප්‍රසාදයටපත් වෙන්නට ඇති. ඉතින් මහා සංඝරත්නය අපට අනුකම්පාවෙන්මයි මේ උතුම් සදහම් දායාදය ලබා දෙන්නේ. අපට අනුකම්පා ඇති ඒ ගරුතර මහා සංඝරුවන අප හැමදෙනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි පුණ්‍යානුමෝදනාව පිණිස වෙලා උදා වූවා. අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත්
සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි, අද දින දහම් කැඩපත් ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ මීට වසර 37කට පෙර එනම් ජනවාරි මාස 23 වන දිනක මිය පරලොව ගිය සෝමපාල ගුණරත්න පියාණන්ට පින් අනුමෝදන් කිරීම පිණිස ඕස්ට්‍රේලියාවේ ටූම්බාහි පදිංචි පින්වත් ප්‍රභාත් මහේන්ද්‍ර ගුණරත්න පින්වත් මහත්මයා සහ ගයනි රණවීර මහත්මිය ඇතුළු දරුවන් තිදෙනා එක රාශි වෙලා තමයි අද මේ උදාාර පුණ්‍ය සම්පත්තිය රැස් කරගන්නේ. ඉතින් මේ රැස් කරගත්තු පුණ්‍ය සම්පත්තිය ගටිකාර බ්‍රහ්මරාජයා, සාම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා, ඒ වගේම සක්දෙවිඳුන්, සතරවරන් රජදරුවන්, සෙම්පත් දෙවිවරු, ඉෂ්ඨකාමී දෙවිවරු, ප්‍රදේශභාර පළාත් භාර දෙවිවරු, ලෝකපාලක දෙවිවරු, ගෞතම බුද්ධ ශාසනය හිත කැම සියලු දෙවිවරු, ඒ වගේම සුමන සමන් දිව්‍ය රාජ්‍ය ආලවක දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන්, වරණයෙන්, සැපයෙන්, බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට සදහැවත් ගිහි පිරිසට සලසා දෙත්වා. දෙවියෝදු තුන් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පatti පරම පූජනීය දහම් මඟ විවර කළ දුන්නු කල්යාණ මිත්‍ර ගුරු දේවයන් වහන්සේටත් මහා සංඝරත්නයටත් අනගාരികා මෑණිවරුන්ට උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ශාසනික කටයුතු සුවසේ කරගෙන යන්නට තුනුරුවනි අනන්ත ආශිර්වාදය දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. මේ වගේම රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තිය මීට වසර 37කට පෙර ජනවාරි මාස 23 වන දිනක මිය පරලෝකයේ සෝමපාල ගුණරත්න පින්බර පියාණන්ට, ඒ වගේම මිය පරලෝකයේ විමලාවති ගුණරත්න මෑණියන්ට, ඒ වගේම සියලු දෙනා නමින් මිය පරලෝකයේ සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පatti ඕස්ට්‍රේලියාවේ ටූම්බාහි පදිංචි ප්‍රභාත් මහේන්ද්‍ර ගුණරත්න පින්බර මහත්මයා, ගයනී රණවීර පින්බර මහත්මිය ඇතුළු ඒ වගේ මේ දුවදරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්මයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අදත් අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ උදාාර සම්බුද්ධ භාෂිතයන් අපට පවසා වදාලා ඒ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොට ගනිමින් මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන මීට වසර 37කට පමණ පෙර ජනවාරි මාස 23 වන දිනක අදවැනි දිනක මිය පරලොව යන්නට යෙදුණු සෝමපාල ගුණරත්න පියාණන්ට පුණ්‍යානුමෝදනා කිරීමේ අපේක්ෂා ඇතිව ඕස්ට්‍රේලියාවේ ටූම්බාහි පදිංචි පින්වත් ප්‍රභාත් මහේන්ද්‍ර ගුණරත්න මහත්මයා සහ ගයනි රණවීර මහත්මිය ඇතුළු පින්වන්ත දරුවන් තිදෙනා ඇතුළු ඒ පිනැතියන් සදැහැති දායකත්වයේ දරන්නට යෙදුනි. ඔවුන් හැමදෙනාම අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා. පින්වන්ත ඔබ හැමදෙනාම සමග. ඉතින් පිනැති ඔබටත් අවස්ථාව තිබෙනවා මේ උතුම් සදහම් පිළිසඳරෙහි සදැහැති දායකත්ව බර පැනවෙන් කරගනිමින් උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගන්න. 071 232 88 87 දුරකථන මාර්ගය ඔස්සේ ඒ පිළිබඳව තොරතුරු විමසන්න කියලා අපි තාම දයාවෙන් ඔබට ආරාධනා කරනවා. ඉතින් තුනුරුවන පාමුලට පැමිණ ධර්මයෙන් අර්ථවත් වන ජීවිතය පිණිස වීරිය ඇති කරගන්න හැමදිනාටම වාසනාවන් උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපි නැවත ඔබ මුණ ගැහෙන්නම්. හැමදිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.